नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वीरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वीरमणि सिक्खापदं समादयामि संसप्पलापा वीरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वीरमणि सिक्खापदं समादयामि පින්තුනි අප පසුගිය දිනෙහි කතා කළේ ආද රූප පහ මාතෘකා කරගෙන චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ මහා භූතයන්ගේ උපයන් වශයෙන් ඒවා ඒ දත්තුකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණ චක්කු ඔය ආදි වශයෙන් දැකීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපයට චක්කු කියාත් ඒ වගේම ඇසීමේ කැමැත්ත ආසාව නිදාන කොට පැවති කර්මය නිසා හටගත් මහා භූතයන්ගේ උපය සෝත පසාද ආග්‍රහණය කිරීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය ඛාන පසාද රස දැනගැනීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය ජීවහා පසාදය පොට්ටබ්බ කියන ඒ තද ගති මොළ ගති ආදි වශයෙන් තිබෙන ඒ පොට්ටබ්බ රූපය දැනගැනීම ස්පර්ශ කිරීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය කාය පසාදය මේ වශයෙන් අප පසුගිය දිනෙහි ඉගෙන ඒවා ගැන අප කතා කළා. ඒ වාද අභිධර්මයේ ඉගෙනගෙන රූපවල වලින් කර්මයෙන් හටගන්නා රූප පසක්. ඒවට කම්මජ රූප, කටත්තා රූප කියලා නම් දෙකක් තිබෙනවා. කර්මයෙන් හටගන්න. කර්මයයි ඒවා හටගැන්මට ප්‍රධාන කාරණය හේතුව වන්නේ. ඒ කර්මය ප්‍රතිසන්ධිය ගෙන දුන්න කර්මයමයි. ඒ ප්‍රතිසන්ධිය ගෙන දුන් කර්මය සිදු කරන අවස්ථාවේදී තමා තුල ඒ කරන තැනැත්තා තුල අප්‍රහීන වශයෙන් පැවති යට කියන ලද ඒ ආශාවන් නිසා තමා ඒ කර්මයෙන් මේ දැකීමට ඕන කරන ඇස, ඇසීමට උවමනා කරන කන, ආග්‍රහණය කිරීමට උවමනා කරන ඝාණය, රස දැන ගැනීමට අවශ්‍ය ජීවහා පසාදේ, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමට වමනා ඒ කාය පසාදේ කියන්නේ මේ පහ ලබා දෙන කර්මය. මම ඒවා ගැන කියලා ඊළඟට අපට අභිධර්මාර්ථ සංග්‍රහයේ නම් එන්නේ මේවාට ගොදුරු වන විශේෂ රූප පිළිබඳවයි ඊළඟට. මම ඒ අවස්ථාවේදී කිව්වා කම්මජ රූප ටික පිළිබඳව විස්තරය අවසන් කිරීම සඳහා ඊළඟට කිය යුතු කර්මජ රූප ගැන කියන්නම් කියලා. නැවතත් මට හිතුණා මේ පොතෙහි එන ඒ පිළිවෙල වෙනස් කරන්නේ නැතුව
එහි එන විදිහටම ඒ කරුණු කියා දීම වඩා සුදුසුයි කියලා පොත් බලන්නට වෙනවනේ ළඟ තියෙන පොත්. ඒ නිසා ඒවා බැලීමේදී වඩා ප්‍රයෝජනයි ඒ පොතේ තිබෙන ක්‍රමයම අනුගමනය කිරීම. ඒ නිසා ඊළඟට කියන්නට තිබෙන්නේ විෂය රූප ගැන. දැන් මේවාට කීවේ පසාද රූප කියලා. පසාද කියන්නේ එක්තරා උපයක්. දැන් රූපයන්ගේ ඡායා වැඩ ගැනීමේ ශක්තිය තමා ඒ චක්කු පසාදයට ඇති. රූප ඡායා. ඒ වගේම ශබ්ද ඡායා නැත්නම් ශබ්ද වැඩ ගන්නා ස්ථානයේ හැටියටයි සෝතය දක්වන්නේ. ඝානයන් වදින නැත්නම් ගැටෙන තැන හැටියටයි ගන්ධයන් ගැටෙන තැන හැටියටයි ඝානය දක්වන්නේ. ජීවහා රසයන් ගැටෙන තැන. ඒ වගේම කාය කීවේ පොට්ටබ්බයන් ගැටෙන තැන. ඒ නිසා මේ විෂය රූප පිළිබඳව ඊළඟට කතා කිරීම සුදුසුයි එක් විදිහකින් පොතේ දෙන්නේ මේ විදිහට. ඒ විෂය රූප දක්වා තිබෙනවා. විෂය රූප නම් තිබෙනවා 7ක්. ඒ විෂය රූප 7 නිසා රූපයන්ගේ ගණන වැඩිවන්නේ නැහැ. රූප සියල්ලම භාව රූප දෙකක් ගෙන රූප 28ක් දක්වනවා. සමහර තැන්වල රූප 27යි කියලා එනවා. විසුද්ධි මාර්ගයේම රූප 27 කියලා දැක්වෙන තැන් තිබෙනවා. ඒ දක්වන්නේ භාව රූපයේ ගෙන. ඒ භාව රූපය කියන ඒ පමණක්ගෙන ඒක ඉතිභාව රූප කුම්භාව රූප කියලා වෙන් කරන්නේ නැතුව භාව රූපය කියා එකක් වශයෙන්ගෙන 27 දක්වන තැන. නමුත් භාව රූප දෙකක් තිබෙනවා. ඒ නිසා රූප 28ක් කියලා අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පරිදි ඒ රූප පිළිබඳව කතා කරන්නේ. ඒ රූපවල විෂය රූප වශයෙන් දක්වන රූප වෙන්කොටගත් කල්හි නම් 7ක් තිබෙනවා. ඒ විෂය රූප වශයෙන් දක්වන 7ක් ගත්තට රූප 28ක මිස ඊට වැඩි ගණනක් ලැබෙන්නේ නැහැ. ඒ විෂය රූප අතුරෙන් පොට්ටබ්බ රූපය කියා දක්වන්නේ අපි මුලින්ම ඉගෙනගත් රූප වලින් මුලින්ම ඉගෙනගත් ඒ මහා භූත රූප 4න් 3ක්. පඨවි තේජෝ වායෝ කියන ඒ 3යි පොට්ටබ්බ රූපේ වන්නේ. ඒ නිසා ඒ පොට්ටබ්බ රූපයේ හැටියට වෙනම රූප කොටසක් පිළිබඳව ඉගෙන ගන්නට සිදුවන්නේ නැහැ. පොට්ටබ්බ රූප වශයෙන් ගන්නෙම ඒ පඨවි තේජෝ වායෝ කියන භූත රූප 3. දැන් චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපයටයි කියන්නේ රූපාරම්මණය. එතන රූපාරම්මණය කියවේ මේ රූප කියන කතාවම ගැන නෙවෙයි. ඒ චක්කු විඥාණයට ගොදුරු වන රූපය දැක්වීමටයි එතන රූප කියන වචනය යොදන්නේ. රූපාරම්මණය. අපි රූපපීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති කියලා සියලුම රූපවලට එක විග්‍රහයක් දුන්නානේ. ඒ තේරුමින්ම නෙවෙයි මෙතන රූපාරම්මණය කියන්නේ. එතන රූපාරම්මණය කියන්නේ ඒ රූපයන්ගේ ඇති පැහැය පඨවි ආදි ධාතුන්ගේ එක්වීම නිසා ඇතිවන යම් පැහැයක් වේ නම් වර්ණයක් වේ නම් ඊටයි මෙතන රූපේ ඉන්නේ. ඒ රූපාරම්මණය. ඒ රූපාරම්මණය මිස වෙන කිසිවක් ඒ චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ නැහැ. චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපේසේ ගන්නේ රූපාරම්මණය පමණයි. ඒ රූපාරම්මණය කියන්නේ පැහැය වර්ණ රූප. ඒ ගැටීම චක්සු ප්‍රසාදෙහි සිදුවන අතර ඒ අරමුණු කරමින් ඒ දැකීම් වශයෙන් උපදනා සිත තමා අප චක්කු විඥානය කියලා දැනගන්නේ. ඒ චක්කු විඥානයේ නෑ හැකියාවක් පුළුවන්කමක් ඒ රූපාරම්මණය පිළිබඳ සියලු විභාග දැනගැනීමේ ශක්තියක් බලයක් චක්කු විඥාණයට නැහැ. චක්කු විඥානයේ තිබෙන්නේ හුදු ඒ පැහැය වර්ණ රූපය ගැනීම මාත්‍රයක් කිරීම පමණයි. ඒ රූපය පිළිබඳව විශේෂ විභාග දැනගැනීම අයත් වන්නේ ඊට පසුව ඇතිවන්නා වූ සිත්වල.
චක්කු විඥාණයෙන් කරන්නේ හුදු දකින මාත්‍රයක්, දැකීම මාත්‍රයක් පමණයි. ඒ කුමක්ද, කවරක්ද, කවර කෙනෙක්ද ආදී වශයෙන් එන යම් විභාග විශේෂ තිබේ නම් ඒවා ඊට පසුව ඇතිවන්නා වූ සිත්වලට නැත්නම් චිත්ත වීතිවලට අයත් කටයුත්තක්. චක්කු විඥාණයට පුළුවන්කම තිබෙන්නේ ඒ වර්ණ මාත්‍රයේ දැකීම පමණයි. ශෝත විඥාණයට හැකියාව තිබෙන්නේ ඒ ශබ්ද රූපය දැන ගැනීම පමණයි. ශබ්දය දැන ගැනීම පමණයි. ඒ ශබ්දයෙන් කියවෙන අර්ථාදිය සැලකීම, එය තේරුම් ගැනීම, ඒවා අයත් වන්නේ ඊට පසුව ඇතිවන්නා වූ සිත්වල. පුදු සෝත විඥාණයට එය කරන්නට බෑ. අනේ මේ විදිහට තේරුම් ගන්න ඒ රූපාරම්මණය කියන පැහැය තමා චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපය වන්නේ. රූප 28 අතුරෙන්ම ඒ රූපය පමණයි චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ. චක්සු ප්‍රසාදයට යොමු වූ කල්හි ඒ දෙක අතරේ ඇතිවෙනවා සියුම් ගැටණයක්, ගැටීමක්. ඒ ගැටීම අර උපාදා රූප සමග සිදුවන්නා වූ ගැටීමක්. ඉතා සූක්ෂම ගැටණයක් එතන තිබෙනවා. ඒ නිසා ඒ සූක්ෂම ගැටණයක් ඇතිවන බැවින් ඒ චක්කු විඥාණය උපදිනකොට ඒ චක්කු විඥානෙහි ඇතිවන්නා වූ වේදනාව සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන මේ වේදනාවන්ට ඇතුළත් වන්නේ නැහැ. පොදු මධ්‍යස්ථ වින්දනයක් පමණයි ඒ සිතෙහි ඇතිවන්නේ. ඒකනේ උපේක්ෂා වේදනාවෙන් යුක්තයි කියලා කිව්වේ. ඒ උපේක්ෂා වේදනාවෙන් යුක්තයි චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, જીවහා විඥානය. මොකද ඒ ගැටෙන රූපය, ඇසෙහි ගැටෙන රූපය, රූපාරම්මණය උපාදා රූපයක්. මහා භූත නිසා ඒ මහා භූත යම් තැනකද ඒ තැනක ඇතිවන්නා වූ බුදු වර්ණ මාත්‍රයක්. ඒ වර්ණ මාත්‍රයයි චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ. සෝත ප්‍රසාදෙහි ගැටෙන්නේ ඒ පඨවි ආදී ධාතුන් නිසා ඇතිවන්නා වූ ශබ්ද මාත්‍ර. ගාහන ප්‍රසාදෙහි ගැටෙන්නේ පඨවි ආදී ධාතුන් නිසා ඇතිවෙන ගන්ධ මාත්‍ර. જીවහා ප්‍රසාදෙහි ගැටෙන්නේ පඨවි ආදී ධාතුන් නිසා ඇතිවන රස මාත්‍රය. ඒ නිසා ඒ එක එකක එල්බගෙන ඒවා දැනගැනීමෙන් උපදනා වූ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන කියන ඒ විඥානයන් සමග උපදනා ඒකුප්පාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් ඒ සංප්‍රයුක්තව ඇතිවන්නා වූ වේදනාව හැම විටම උපේක්ෂා වේදනාව. ඒකට චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපාරම්මණය කියන්නේ මහා භූතයන් නිසා ඇතිවන පැහැය. සෝත ප්‍රසාදෙහි ගැටෙන ශබ්දාරම්මණය කියන්නේ මහා භූත නිසා ඇතිවන ශබ්දය. දැන් මේ මහා භූත නිසා ඇතිවන ශබ්දය ඇතිවන හේතුන් වශයෙන්, සමුත්ථාන වශයෙන් දැක්වෙන කරුණු අපි පස්සේ කියනවා දැනගන්න. මහා භූත ඝට්ටණය කියන ඔවුන්ගේ ගැටීම නිසා ඇතිවන ශබ්දයකුත් තිබෙනවා. එකට බැඳී තිබෙන මහා භූතයන්ගේ වෙන්වීමේදී ඇතිවන්නා වූ ශබ්ද තිබෙනවා. දැන් ඔදර කලනකොට මේ යම් දෙයක් කුපුරනකොට ඇතිවන ශබ්ද තිබෙනවා. ඒ එකට බැඳී තිබෙන මහා භූතයන්ගේ වෙන්වීමේ මහා භූත ඝට්ටණයේදී ශබ්ද ඇතිවෙනවා. දැන් අත්කොළ සම්දෙන අවස්ථා ආදී වශයෙන් සැලකන විට එහෙම අවස්ථාවලදී ඇතිවන්නේ භූත ඝට්ටණයෙන් නිසා සිදුවන ශබ්දය. කොහොමhari ශබ්දයක් තිබෙනවා. ඒ ශබ්දය මහා භූත නිසා උපදනා වූ එකක්. ශබ්ද රූපය, ශබ්දාරම්මණය. ඉතින් එතකොට ඒකට කියන්නේ රූපාරම්මණය නැත්නම් ඒ වර්ණ රූපය. ශබ්දාරම්මණය ශබ්ද රූපය. ගන්ධාරම්මණය කියන්නේ ගන්ධ රූපය. රසාරම්මණය රස රූපය. පොට්ඨබ්බාරම්මණය කියන්නේ පඨවි ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව ඒ අවස්ථානුකූලව ඒ තුනම පොට්ඨබ්බාරම්මණයට යතුලත් වන්නේ.
ඒ තුනෙන් යම් කිසිවක් තමා එක අවස්ථාවකදී පොට්ටබ්බ රූපයේ වශයෙන් අරමුණ වන්නේ. කයෙහි ගැටෙන්නේ. එහෙම එතකොට ඒ විෂය රූප හතක් තිබෙනවා. එයින් ගණන් වශයෙන් ගත යුතුව තිබෙන්නේ රූප වෙන්කොට දක්වන තැනදී රූපාරම්මණය කියන ඒ රූපය, ශබ්දාරම්මණය, ශබ්දය, ගන්ධය, රසය. පොට්ටබ්බේ කියවේ අර පඨවි ආදී ධාතු හතරින් තුනක්. ඒක කලින් කිව්වා. එහෙමයි මේ රූප ගැන ඉගැන්වෙන්නේ. රූපං සද්දෝ ගන්ධෝ රසෝ ආපෝ ධාතු වජ්ජිතං භූතත්වේ සංඛාතං පොට්ටබ්බංච ගෝචර රූපං නාම. දැන් අර මුලින් කියපු රූපවලට අපි ඉගෙනගත්ත නාමය තමයි ඒ සතරම එකතු කොට භූත රූපය. භූත රූප. ඊට පස්සේ කීව රූප පහට කියන්නේ ප්‍රසාද රූප. දැන් මේ කියන ලද රූපවලට කියන්නේ ගෝචර රූප. ගෝචරය කියන්නේ ගොදුරු රූප. ඒවා ඇසෙහි ගොදුර රූපය, කනෙහි ගොදුර ශබ්දය, නැහැෙහි ගොදුර ගන්ධය, දිවෙහි රසය, කයෙහි පොට්ටබ්බ. ඒ නිසා ඒවට කියනවා ගෝචර රූපය. විෂය රූප කියලා ඒවා ගැනයි සඳහන් කරන්නේ. විෂය රූපං සද්දෝ ගන්ධෝ රසෝ ආපෝ ධාතු වජ්ජිතං භූතත්වේ සංඛාතං පොට්ටබ්බංච ගෝචර රූපං නාම. රූපය, ශබ්දය, ගන්ධය, රසය ආපෝ ධාතුව හැර ලැබෙන භූත තුන, පඨවි තේජෝ වායෝ කියන භූත තුන යයි කියනු ලබන ඒ පොට්ටබ්බයද පොට්ටබ්බංච ගෝචර රූපං නාම. ඒවට ගෝචර රූපය කියලා නමයි. දැන් ඒවා පිළිබඳව ඒ ඇතිවීමේ හේතුන් පස්සේ කියවෙනවා රූප සමුත්ථානයි. දැන් මෙතන දක්වන්නේ රූප සමුද්දේශය. රූපයන් පිළිබඳ නම් වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේවාට කියනවා ගෝචර රූපය. ඊළඟට එන්නේ ඉත්තත්තං පුරිසත්තං භාව රූපං නාම. ස්ත්‍රීත්වය පුරුෂත්වය කියන මේ දෙක භාව රූප නම් වේ. ඒවට කියනවා ඉත්ති භාව රූපය, පුම් භාව රූපය. දැන් සත්වයේ පිළිබඳව කතා කරන විට අපි සත්වයා කියනකොට අපිට පේන්නට ඉන්න ඒ වගේම අනිත් සතුන් අතර අපිට පේන්නට ඉන්න සත්වයන් අතර උසස් තැනක සිටින සමහර විටක අනිත් ඔක්කොටම වඩා පහත් දෙවන සත්වයානේ මිනිසා. ඒ මිනිසා ගැන සැලකන විට මිනිසා පිළිබඳව අපිට පේනවනේ භේදයක් පේනවා. මොකක්ද භේදය? ස්ත්‍රීනුය පුරුෂයෝය. දැන් ස්ත්‍රී ශරීරය පුරුෂ ශරීරය කියන මේ ශරීර දෙක ගත්තොත් ඒ ශරීර දෙක ධාතු වශයෙන් වෙන් කළොත් මේ ධාතු සතරට වෙන් කරත හැකියි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ ධාතු වශයෙන් වෙන් කරගත් කල්හි ඒ ධාතු වල ස්ත්‍රියෙක් ලැබෙන්නේ නැහැ, පුරුෂයෙක් ලැබෙන්නේ. එම ස්ත්‍රීන් පිළිබඳ මේ පඨවි ධාතු ආදී වශයෙන් හෝ පුරුෂයන් පිළිබඳ පඨවි ආදී ධාතු වශයෙන් කියලා එහෙම දක්වන්නට ධාතු කොටසක් නැහැ. එහෙත් මේ භාව රූපය නිසා ඒ මහා භූත රූපයන්ගෙන් නිර්මිත වන ශරීරය ඒ ආකාර ගන්නවා. ස්ත්‍රී ආකාරය ගැන්වෙනවා මේ භාව රූපය හේතු කොටගෙන. පුරුෂ ආකාරය ගැන්වෙනවා ඒ පුරුෂ භාව රූපය හේතු කොටගෙන. ඒ ශරීරයේ තිබෙන ධාතුන්ගේ වශයෙන් ගත්තොත්
ඒ ධාතු නම් පඨවි ආදී ධාතු සතර. ඒ පඨවි ආදී ධාතු සතරේ නම් ස්ත්‍රියෙක් ලැබෙන්නේ නැහැ, පුරුෂයෙක් ලැබෙන්නේ හුදු ඒ සංකේත මාත්‍රයක්, මිනිසුන්ගේ පිළිගැනීම් මාත්‍රයක් පමණයි. ඒ වෙනස වන්නට, ඒ ආකාරය ගැනීමට හේතු භූත වන රූපය තමයි මේ භාව රූපය. ඒද කර්මයෙන් හට ගන්නා එකක්. මේ භාව රූපය අර චක්කු ප්‍රසාදාදී ප්‍රසාද රූපනේ කර්මයෙන් හට ගන්නා. එතකොට මේ කර්මයෙන් හට ගන්නා කියවේ ප්‍රතිසන්ධිය ලබා දුන්නේ යම්කිසි කර්මයක. ඒ ප්‍රතිසන්ධිය ලබා දුන්න කර්මයම තමා මේ භාව රූප උපදවන්නේ. ඒ නිසායි මේ භාව රූපය ප්‍රතිසන්ධි අවස්ථාවෙහිදීම ගබ්බසීයක සත්වයන්ට ලැබෙන්නේ. ප්‍රතිසන්ධි අවස්ථාව. පස්සේ නෙවෙයි, ප්‍රතිසන්ධි අවස්ථාවේදීම ඒ භාව රූපේ ලැබෙනවා. ඒ නිසානේ මේ රූප ගැන සඳහන් වෙන විට රූපයන්ගේ උත්පත්ති ක්‍රමය දක්වන තැනදී මේ මෞකුස ප්‍රතිසන්ධි ගන්නා සත්වයාට ප්‍රතිසන්ධියේදී කාය භාව වස්තු කියන දශක කලාප තුනක් ලැබෙනවා කියලා. එයින් භාව දශකයේ කියන්නේ භාව රූපයේ සහිත වූ දශක කලාපය. ඒ ඉති භාවය කුම් භාවය කියන මෙය ප්‍රතිසන්ධි රූප කොටසටම ඇතුළත් වන්නේ. ප්‍රතිසන්ධි අවස්ථාවේදී ලැබෙන රූපවලම තිබෙන එකක්. යම් කෙනෙකුට ඒ භාව රූපය නැති ප්‍රතිසන්ධියක් ලැබේ නම්, ඒක කියන්නේ ප්‍රතිසන්ධිය ලැබෙන අවස්ථාවේදී භාව රූපය නොයිපදේ නම් අන්න ඒ තැනත්තා තමයි ඉති භාව කුම් භාව කියන මේ දෙකටම ආයත් නැති කෙනෙක් වන්නේ. ඒ භාව රූපය නොලැබීම හිතකොට. එතකොට කර්මයෙන් උපදවන එකක් නේ. එතකොට කර්මය අප මුලදී ඒ චක්කුප්පසාද ආදී පිළිබඳව කතා කරනකොට කිව්වේ ඒ චක්කුප්පසාද ආදී කර්මයෙන් ඉපදෙන්නේ ඒ සිදු කළ කර්මය සිදු කරන විට ඔහු තුල අප්‍රහීන වශයෙන් පැවති දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, ආග්‍රහණය කිරීමේ ආසාව, රස දැනගැනීමේ ආසාව, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමේ ආසාව කියන මේවා නිසා, ඒවා නිදාන්ගතව පැවතුණු නිසා එහෙම අවස්ථාවකදී සිදු කරන ලද කර්මයක් බැරි. ඒ කර්මයෙන් ලබා දෙවන ආත්ම භාවයේදී දැකීමට ඇසත්, ඇසීමට කනත් ඔය ආදි වශයෙන් ලබා දෙනවා. ඒකයි ඒ නිසායි ඒවාට කර්මජ රූපේ කියලා කිව්වේ. ඒ වගේම තමයි මේ භාව රූප. ස්ත්‍රීන්ට ස්ත්‍රී පිළිබඳ නැත්නම් ස්ත්‍රීන්ට අදාළ, ස්ත්‍රීන් වඩා සැලකිලිමත් වන දේවල් පිළිබඳ වූ ආසාවක් පවතී. පුරුෂයන්ට ඒ වගේම තිබෙනවා ඔවුන්ට ආවේනික යම් ආසාවක්. මේ ආසා දෙක ඔවුනට පවතී. ඒ පුරුෂයන් තුල පවතිනවා පුරුෂයන්ට ආවේනික. පුරුෂයන් තුල පවත්නා අනුන් පළඳුම් යාමී මාදී ඒ හැම දෙයක් පිළිබඳවම වෙන් වූ එක්තරා පිළිවෙලක ආසාව. ස්ත්‍රීන්ටත් ඒ බඳු ආසාවක් තිබෙනවා. මෙන්න මේ ආසාවන් නිදාන කොට පවතිනවා අප තුල, අප්‍රහීන වශයෙන් පවතිනවා අපි යම් කිසි කර්මයන් සිදු කරන විට. ඒ නිසා තමයි මේ කර්මයෙන් යම් ආත්ම භාවයක් ලබා දෙන විට, යම් ප්‍රතිසන්දියක් ලබා දෙන විට ඒ ස්ත්‍රීන් තුල පැවති ස්ත්‍රී ආශාවන් හේතු කොටගෙන ස්ත්‍රීත්වයෙන් යුක්ත වූ ශරීරයක්, ආත්ම භාවයක් ලබනවා. පුරුෂයන් ඒ පුරුෂත්වයෙන් යුක්ත වූ ආත්ම භාවයක් ලබනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍යයෙන් වන්නේ ඒකයි. ඒක වෙනවා බොහෝ විට ස්ත්‍රීන් වශයෙන්මයි නැවත උපදින්නේ. ඒ වගේ පුරුෂයනුත් බොහෝම පුරුෂාංගමයි උපදින්නේ. ඒ අර ආශාවන් නිසා. ඒ తත්වයේ වෙනස් වන්නේ විශේෂ හේතුවක් ඇති වූ කල. වෙනස් වන්නට පුළුවන්. එහෙම විශේෂ හේතුවක් ඇති වුණාම වෙනසක් සිදු වෙනවා. අන්න එහෙම ඒ ස්ත්‍රීන්ට ආවේනික ස්ත්‍රී ආශාවන්, පුරුෂයන්ට ආවේනික පුරුෂ ආශාවන් තිබියදී කරන ලද කර්මයන් නිසා ඒ කර්මයෙන් යම් උපතක් ලබා දෙන විට ඒ පුරුෂයෙකු වශයෙන් සිට
ඒ මරණයට පත්වන තැනැත්තා නැවත පුරුෂයෙක් වශයෙන් ස්ත්‍රියෙකු වශයෙන් සිටි තැනැත්තිය නැවත උපදිනකොට ස්ත්‍රියක වශයෙන් ඒක වෙනස් වන්නේ මා කලින් කී පරිදි කලාතුරකින් වෙනස් වෙනවා ඊට විශේෂ හේතුන් ඇතිවන කල. ඉතින් අපි මේ හේතුන් ගැන පස්සේ කතා කරමු. දැන් මේ ස්ත්‍රී ඉත්තිභාව කුම්භාව කියන එක අපේ බණ පොතේ සඳහන් වන පරිදි අටුවාවේ සඳහන් වන පරිදි ඒ දෙක පිළිබඳ වෙනස. කියන්නේ මේ දෙක පිළිබඳව භාව රූප කියන නම් ඒවාට දී තිබෙන්නේ මොන කරුණක් නිසාද කියන එක දැක්වෙනවා. ලිංගං හත්තාදි සංඛානං නිමිත්තං නිහිතාදිකං කුත්තං සුප්පා දිනා කීලා ආකප්පෝ ගමනාදිකං කියා ඒක ගාථාවක් වෙනවා. ඉත්ති ලිංග ඉත්ති සංඛාන ලිංගං හත්තාදි සංඛාන නිමිත්ත කුත්ත ආකප්ප කියලා එහෙම කරුණු පහක් දක්වනවා. ලිංග සංඛාන නිමිත්ත කුත්ත කියන්නේ ක්‍රියා ආකල්ප එලා එහෙම පහක් දක්වනවා. ඒවායේ තේරුම ඊළඟට තවත් ගාථාවකින් දක්වනවා. අත්සාලනී කියලා මට මතක නැහැ. ලිංගං හත්තාදි සංඨානං නිමිත්තං නිහිතාදිකං කුත්තං සුප්පාදිනා කීලා ආකප්පෝ ගමනාදිකං කියලා. ලිංගං හත්තාදි සංඨානං ඉත්ති ලිංග පුරුෂ ලිංග කියලා එහෙම දක්වන තැනදී ඒ ලිංග කියන වචන වෙන තේරුමකුත් දෙන අවස්ථාවක් තිබෙනවා. මෙහිදී අටුවාවේ සඳහන් වෙන පරිදි ලිංගං හත්තාදි සංඨානං අත් ආදී සතහන් සංඨාන ලිංග නාමයෙන් දැක්වෙනවා. ලිංග හත්තාදි සංඨාන මේ ශරීර පිළිබඳ ශරීර කියන්නේ මේ ශරීරයේ කපලා මේ කොටස් කරලා බලපු දොස්තර මහත්තුරු හිම දන්නේ නැති මං කියවලා තියෙන සමහර මේ ෆොරෙන්සික් මෙඩිසින් ගැන පැතොලොජිස්ට්ලා දීලා තියෙන මේ සාක්ෂි වලදී මේ බොහෝම කල් ගිය මරාලා ලිඳක දාලා අවුරුදු ගණනක් ඉක්ම ගියාට පස්සේ ඇට පමණක් ඉතිරි වෙච්ච ශරීරයක් ගොඩගෙන ඒ ගොඩගත් ඇට සැකිල්ලෙන් ඒ ඇට සැකිල්ල අයිතිව සිටි ස්ත්‍රියගේ සම්පූර්ණ ලක්ෂණ ශරීරයේ පිළිබඳ කියලා. ඒක ස්ත්‍රියකගේ ඇට සැකිල්ලක් කියන එක. ඊළඟට මේ ඒ කකුලක් නොන්දිව සිටි බවත් ඔය ආදී කරුණු රාශියක්. ඉතින් එහෙම කෙනෙක් හෙව්වා. ඇත්තෙන්ම ඉඳලා මේ මරණය සිදු කළ තැනැත්තාවත් සොයාගෙන ඔහුට දඬුවම්ද පැමිණුවා. එකක් මම කියනවා. ඉතින් මේ පෙනෙන්නේ මේ කෙනෙකුගේ ප්‍රතිසන්ධිය සිදුවන අවස්ථාවේදීම ලැබෙන මේ භාව රූපය කරන කොටගෙන පඨවි ආදී ධාතුන්ගෙන් නිර්මිත වන මේ ශරීරය ඒ භාව රූපයට අනුකූලව ස්ත්‍රී ආකාර පුරුෂාකාර ගන්නේ. ඒක හරියට අඹ ඇටයක් හිටෙව්වම අඹ ගහක් ලැබෙනවා. ඒ වගේම වෙන බීජයක් රෝපණය කළාම ඒ විදිහේ ගසක් ලැබෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් මේ භාව රූපේ නිසා ශරීරෙහි සිදුවේ. ඒක ලිංගං හත්තාදි සංඛාන අත්තාදි සතහන් ලිංග නාමයෙන්. ඉතින් ඒක ඒ විද්‍යාවෙහි සමත් කෙනෙකුට කියත හැකි. අතක් ගලවලා ගෙහින් දුන්නාම මේ අත පුරුෂයෙකුගේද මේ ස්ත්‍රියකගේද සමහර විට අපට නම් කියන්න බැරි වෙයි. ලිංගං හත්තාදි සංඛාන නිමිත්තං නිහිතාදිකං. නිමිත්ත කියන එකෙන් දැක්කේ මිහිත කියන්නේ සිනහාව කියන මිහිත.
එතකොට සිනහව ආදී දේවල් ඒ ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත ඒ කියන්නේ ඒ පුරුෂයෙකුගේ හඬ ආදී දේවල් ස්ත්‍රියකගේ හඬ ආදී දේවල් වෙනස් ඒක නිමිත්ත කියන එක. කුත්තං සුප්පාදිනා කීලා කුත්තං කියලා කියන්නේ ක්‍රියා කියන්නේ. සුප්පාදිනා කීලා කියන්නේ සුප්ප කියලා කියන්නේ මේ කුල්ලට. සුප්ප කියන්නේ කුල්ලට. කුළු වලින් එහෙම ක්‍රීඩා කරන්නේ කවුද? පිරිමි ළමයි. පිරිමි ළමයි කුල්ලෙන් පොළන එහෙම ඒවා කරන්නේ නැහැ කුඩා කාලේදී. ඒවා කරන්නේ ගෑනු ළමයි. කුඩා කාලේ. අන්න ඒ වගේ ඒ අයගේ ක්‍රියාවන්ගේ තිබෙන වෙනසක්. කුත්තං සුප්පාදිනා කීලා ආකප්පෝ ගමනාදිකං ආකල්පය ගමනාදිකං. එතකොට මේ ඉරියව් පැවැත්වීම ගමනාදී ඉරියව් යාම ඉඳීම සිටීම ආදී ඒ බඳු ඉරියව් ඒ දෙආකාරයක් ගන්න. ඒකයි කියන්නේ ආකප්පෝ ගමනාදිකං. මෙන්න මේවාට හේතු භූත වන යම් කර්මයෙන් හටගන්න රූපයක් වෙනා. ඊටයි කියන්නේ භාව රූපය කියලා. ඒ භාව රූපය දෙකක් තිබෙනවා. ත්‍රිභාව රූප, පුම්භාව. එක කර්මයෙන් හටගන්නා රූප දෙක. තත්තං පුරිසත්තං භාව රූපං නාම. ඊළඟට එනවා හදේ වත්තු. හදේ වත්තු කියලා කියන්නේ හදය කියලා සිතට නම. සිත කියන වචනයම දැක්වීමට බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. හදය. හදයා හදයන් මඤ්ඤේ. හදයා හදයන් මඤ්ඤේ. හදයා හදයන් මඤ්ඤේ කියන්නේ සිතින් සිත දැන ගැනීම කියන එක. දැනගත්තාක් මෙන් කියන්නේ. එතකොට සිතින් සිත දැනගත්තාක් මෙන් කියන එහෙම දැන් එනවා. හදයා හදයන් මඤ්ඤේ යම් කිසි ක්‍රියාවක් මට මතක නැහැ ක්‍රියාවක් කියලා. එහෙම දැන් කියන. එයින් පෙනෙන්නේ එතන හදයා හදයන් කියලා කීවේ සිතින් සිත කියලා. ඒකට සිතට හදේ කියන නමක්. හදය. සමහර විටක මේ වචනය කෙනෙක් පාවිච්චි කරන සිත දැක්වීමට ඒ වචනේ පාවිච්චි කරලා තිබෙනවා. එහෙ ධම්ම සංගමෙහි හදේ පිළිබඳ වෙන්කොට ප්‍රකාශ කරලා නැහැ. වදාරලා නැහැ. හදේ රූපයයි කියලා ධම්ම සංගමෙහිදී රූප විභාගයෙන් වෙනම රූපයක් වදාරලා නැහැ. මොකද ඒ ධම්ම සංගමෙහි රූප පිළිබඳව වදාරලා තිබෙන්නේ ඒක පිළිවෙලක. ඒ පිළිවෙල කැඩෙන බැවින් එතන වදාරලා නැහැ රූපය මේ හදේ රූපය ගැන. වස්තු දුක ආරම්මන දුක ආදී ඒ දුකයන්හිදී වස්තු දුකෙහිදී වස්තු අවස්තු පිළිබඳව වදාරලා. ආරම්මනවලදී ආරම්මන අනාරම්මන පිළිබඳව වදාරලා. අත්ථි රූපං චක්කු විඥානස්ස වස්තු අත්ථි රූපං චක්කු විඥානස්ස අවස්තු ඔය විදිහට වදාරලා. අත්ථි රූපං සෝත විඥානස්ස වස්තු අත්ථි රූපං සෝත විඥානස්ස අවස්තු අත්ථි රූපං ධාන විඥානස්ස වස්තු අත්ථි රූපං ධාන විඥානස්ස අවස්තු අත්ථි රූපං ජීවහා විඥානස්ස වස්තු අත්ථි රූපං ජීවහා විඥානස්ස අවස්තු අත්ථි රූපං කාය විඥානස්ස වස්තු අත්ථි රූපං කාය විඥානස්ස අවස්තු ඒ විදිහට වදාරලා නැහැ. අත්ථි රූපං මනෝ විඥානස්ස වස්තු අත්ථි රූපං මනෝ විඥානස්ස අවස්තු එහෙම වදාරලා නැත්තේ ඒ දේශනා පිළිවෙල අනුව වස්තු ආරම්මන කියන මේ දෙකම සම්බන්ධ කරගෙනයි ඒ වදාරලා තිබෙන්නේ. අත්ථි රූපං චක්කු විඥානස්ස වස්තු අත්ථි රූපං චක්කු විඥානස්ස අවස්තු ඊළඟට ආරම්මන වදාරනවා අත්ථි රූපං චක්කු විඥානස්ස ආරම්මනං අත්ථි රූපං චක්කු විඥානස්ස අනාරම්මනං
න ආරම්භන අනාරම්භන. ඒ කියන්නේ අත්ථි රූපං චක්කු විඥාන සාරම්භන. චක්සු විඥාණයට ආරම්භන වන්නා වූ රූපයක් ඇත්තේය. චක්සු විඥාණයට ආරම්භන නොවන්නා වූ රූප ඇත්තේය කියන එක දක්වලා තිබෙනවා. එහෙම වදාරනවා. එහෙම වදාරන්නට පුළුවන් වස්තු රූප පහක් හා ආරම්මන පහක් පිළිබඳව. අන්තිමට කියවෙන අපි අභිධර්මයේදී ඉගෙන ගන්නා වස්තු රූපය පිළිබඳව නම් වදාරන්නට පුළුවන් අත්ථි රූපං මනෝ විඥානස්ස වස්තු. එහෙම වදාරන්නට පුළුවන් මක්නිසාද මනෝ විඥාණයට වස්තු වන රූපයට තමයි හදේ වස්තු කියලා කියන්නේ. ඒ එක්කම වදාරන්නට බෑ අත්ථි රූපං මනෝ විඥානස්ස ආරම්මණං අත්ථි රූපං මනෝ විඥානස්ස අනාරම්මණං. එහෙම වදාරන්නට බෑ. එමත් නිසාද මනෝ විඥාණයට අරමුණු නොවන රූපයක් රූප නොවේ වෙන කිසිවකුත් නැහැ. මනෝ විඥාණයෙන් අරමුණු කළ නොහෙන රූපයක් ඇත්තේ කියලා වදාරන්නට බෑ. දැන් චක්කු විඥාණයෙන් අරමුණු කළ නොහෙන රූප තිබෙනවා. සෝත විඥාණයෙන් අරමුණු කළ නොහෙන රූප තිබෙනවා. ගහන විඥාණයෙන්, જીවහා විඥාණයෙන්, කාය විඥාණයෙන් අරමුණු කරන්නට බැරි රූප තිබෙනවා. අරමුණු කරන්නට බෑ. ඒ වර්ණ රූපේ හැර නැත්නම් රූපාරම්මණය හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ චක්කු විඥාණය. ශබ්ද රූපේ හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ සෝත විඥාණය. ගන්ධ රූපේ හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ ගහන විඥාණය. මේ රස රූපේ හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ જીවහා විඥාණය. පොට්ටබ්බ රූපේ හැර වෙන කිසිවක් අරමුණු කරන්නට බෑ කාය විඥාණය. එහෙම තත්වයක් නැහැ මනෝ විඥාණය පිළිබඳව. මනෝ විඥාණයෙන් අතීත වර්තමාන අනාගත කාල විමුක්ත සියලු ධර්මයන් අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ විදිහටම වදාරන්නට බෑ. එහෙම එතකොට වස්තුව පිළිබඳව පවණක් වදාරලා ආරම්මණය පිළිබඳව වදාරන්නේ නැතිව තිබ්බොත් එතන එනවා අඩුවක්. ඒ දේශනා භේදය සිදුවන බැවින් ඒ අවස්ථාවේදී උන්වහන්සේ වදාළේ නෑ මේ හදේ රූපය පිළිබඳව. හදේ රූපය පිළිබඳව මනෝ විඥාණයට වස්තු වන හදේ රූපයත් ඒ වගේම මනෝ විඥාණයට අරමුණු වන රූපහා අරමුණු නොවන රූපයි කියලා එහෙම දෙයක් දක්වන්නට බැරි බැරි වදාළ හැකි දෙයක් වදාළේ නැහැ. ඒ නිසා මේ හදේ වස්තු රූපය පිළිබඳව නොඑක් කතා තිබෙනවා. හැබැයි සැලකිය යුතුව තිබෙන්නේ ඒ හදේ රූපය කියන එක මව් කුසක ප්‍රතිසන්ධි ගන්නා කෙනෙකුට ප්‍රතිසන්ධි සිතහා පෙරපසු නොවි ඒ ප්‍රතිසන්ධි සිතේ නිස්ත්‍රය වෙමින් හට ගන්නා රූපය පංචවෝකාර භවෙහි යන්නේ මේ පංචස්කන්ධයක් පවත්නා භවයක වස්තුන්ගේ ඇසුරක් නොමැතිව සිත හටගන්නේ නැහැ. වස්තු රූපයන්ගේ මිශ්‍රය නැතිව සිත හටගන්නේ නැහැ පංචවෝකාර භූමියේ. චතුෝකාර භූමියේයි සිත හටගන්නේම වස්තු රූපයන්ගේ හෝ කිසිදු රූපයකගේ මිශ්‍රයක් නැතිව. එහෙම නෙවෙයි පංචවෝකාර භවය. වස්තු රූපයන්ගේ මිශ්‍රය අවශ්‍යයි. එතකොට පංචවෝකාර භවයකයි මේ ගබ්බසෙය්‍යක සත්වයකගේ පහළවීම වන්නේ. ගබ්බසෙය්‍යක සත්වයන් සිටින්නේ මේ පංචවෝකාරයයි කියන ඒ පංචස්කන්ධයේ පවත්නා ලෝකෙහි. එහි ඒ ගබ්බසෙය්‍යකයාට ප්‍රතිසන්ධි අවස්ථාවේදීම ප්‍රතිසන්ධි සිතම උපදින්නේ ඒ සමගම හටගන්නා වස්තු රූපය ඇසුරු කොට. ඒ වස්තු රූපය අනෙකක් නෙවෙයි දැන් අපි කියන්නට යන හදය වස්තු රූපය කියන එක. ඒක පසුව ඇතිවන එකක් නෙවෙයි. පසුව ඇතිවන එකක් නම් ඊට කලින් සිත ඇතිවන්නට ඕනේ වෙන දෙයක් ඇසුරු කොට. නෑ ඒ සිත ඇතිවන්නේම
හදේ රූපය ඇසුරු කොට වස්තු රූපය ඇසුරු. අන්න ඒ වස්තු රූපය පිළිබඳවයි අභිධර්මයේදී අප ඉගෙන ගන්න. ඒ වස්තු රූපය කර්මයෙන් හට ගන්නා කර්මයෙන් උපදවන එක. ඒ නිසා ඒක කර්මජ රූපයක්. එය ප්‍රතිසන්දිසිතට ප්‍රතිසන්දිසිත ඒ වස්තු රූපයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආදී ප්‍රත්‍ය රාශියකගෙන් උපකාර කරයි. එහෙම උපකාරකත්වයක් ඇති ඒ රූපය ප්‍රතිසන්දිසිත හා පෙරපසු නොවි හට ගන්නා ඒ චක්කුස් විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ සිත් 10 හැර අපට ඇතිවන අනිත් හැම සිත්ම උපදනා තැන හැටියට දක්වන්නේ ඒ වස්තු රූපය. යන්න ඒටයි හදේ වස්තු කියලා දක්වන්නේ. ඒකෙදී ඇසුරු එය මහා භූතයන්ගෙන් ඇතිවන්නා වූ සූක්ෂම රූප ධාතුවක්. ඒක පවත්නේ මේ හෘදේ වස්තුව ආශ්‍රිතව පවත්නා ලේ ඇසුරු කොටයි කියා එහෙම දැක්වෙනවා අභිධර්ම ග්‍රන්ථවල. ඒක ලේ ඇසුරු කොට ඇති වෙන එකක්ුවට ලේත් සමග යහට මෙහාට යන එකක් නෙවෙයි. ඒ එතන යම් වේලාවක ලේ තිබෙනවා. ඒ තිබෙන ලේ ඇසුරු කොට ඇතිවන මහා භූතයන් නිසා ඇතිවන හරියට ඔපයක් බඳුව ඇතිවන රූපයක්. ඒකටයි හදේ වස්තු රූප කියලා දක්වන්නේ. ඉතින් මේ හදේ වස්තු රූපයේ පිළිබඳව ධම්ම සංගමෙහි උදුරා වදාරා නැති වුණා. ප ဋ ාණෙහිදී නම් මේ පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ප ဋ ාණෙහි දේශනා කරලා තිබෙනවා. යම් රූපං විස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති සං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච සං සම්පයුක්ත කාමන්ත ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ කියා එහෙම වදාරු. ඒ වස්තු රූප ඒවා පිළිබඳවත් ඉතින් අපිට ඉදිරියට තව කතා කරන්නට ලැබේ. ඊළඟට ජීවිතින්ද්‍රිය රූපය. ජීවිතින්ද්‍රිය රූපය කියන්නේ ජීවිතය කියන්නේ මේ ඒ කර්මජ රූප පාලනය කරන රූපයක්. ඒද කර්මයෙන් හට ගන්නා රූපයක්. අපි ඒකට කියනවා ජීවිත රූපය නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය කියලා ඊට නම් කරන්නේ. එය හැම කර්මජ රූපයකම හැම කර්මජ කලාපයකම ලැබෙන රූප. කිසිදු කර්මජ කලාපයක් ජීවිතේන්ද්‍රිය රූපයෙන් තොර නැහැ. ජීවිතේන්ද්‍රිය රූපයක් හැම කර්මජ කලාපයක් සමගම ඇතිද. දැන් එහෙම තත්වයක් නැහැ වෙනත් කලාපවල. චිත්තජ උතුජ ආහාරජ කියන අනිත් කලාපවල ඒ ජීවිතේන්ද්‍රිය රූපය නැහැ. එමක් නිසා දැන් කර්මජ රූප හටගන්නේ කර්මයෙන්. කර්මජ රූපවල ඒ කර්මජ රූප ඉපදවීමේ හේතුව වන්නේ කර්මය. ඒ කර්මය මේ දැන් තිබෙන එකක් නෙවෙයි. අතීතයේ සිදු කළ කර්මයක්. සමහර විටක ඒක සත්වයක පිළිබඳව සැලකන විට ඔහු ಜಾති කීපයකට කලින් බොහෝම ඉස්සර කරපු කර්මයක් විය හැකියි. ඒ කර්මය සිදු කළ අවස්ථාවේදීම ඒ චේතනා සමංගීතාව නැතුව ගියා. ඊට පස්සේනේ තියෙන කර්ම සමංගීතාව. කර්ම වශයෙන් පැවැත්ම. එතකොට ධර්මයක් වශයෙන් උපාදස්ථಿತಿ භංග කියන ක්ෂණත්‍රයේ වශයෙන් ගන්න විට ඒ බඳු වර්තමානත්වයක් නැති එකක් ඒ කර්මය. ඒක අතීත කර්මයක් කර අවසන්. දැන් කියන එකක් නෙවෙයි. ඒ අතීත කර්මයකින් මේක උපදවන්නේ ඒ කර්ම ශක්තිය. ඒ නිසා ඒ කර්මජ රූප පාලනය කරන්නට එහි ජනක හේතුව නැහැ. වර්තමානයේ නැහැ. දැන් විද්‍යමාන නැහැ. තිබෙන තත්වයක් නෙවෙයි. අතීත කර්මයක්. එහෙම නෙවෙයි ඒ අනිත් හේතු. චිත්තජ රූප එවේලේ හට ගන්නා සිතින් උපදවන්නේ. උතුජ රූප එවේලේ තිබෙන ඍතුයෙන් උපදවන්නේ. ආහාරජ රූප ඒ තිතියට පැමිණි ආහාර යන් උපදවන්නේ. ඒ නිසා ඒවා උපදවන හේතුන් ළඟම තිබෙනවා.
ළඟම කර්මජ රූපයන්ගේ හේතුව අතීත එක. අතීත කර්ම. ඒ නිසා ඒ අතීත කර්මෙහි දැන ගනිමින් ඒ කර්මජ රූප පාලනය කිරීම පැවරී තිබෙන්නේ ධර්මයක් වශයෙන් කුමකටද? ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. ඒ නිසා කර්මජ රූප නිරන්තරයෙන් හට ගන්නවා. ඒ වගේම ඊට අයත් ආයු කාලය ගත වී නිරුද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවකදීම කර්මජ රූප උපදිනකොට මේ ජීවිතේන්ද්‍රියත් සමගමයි උපදින්නේ. අන්න ඒ බඳු කර්මජ රූප පාලනය කරන ඒ කර්මයේ දැනගැනීමෙන් ඒ කර්මජ රූපයන්ගේ පාලනය සිදු කරන ඒ කර්මජ රූප ජීවත් කරගෙන තවත් වචනයකින් කියනවා නම් ඒ ශක්තියසේ සැලකිය යුතුව තිබෙන්නේ කුමක්ද? ජීවිතේන්ද්‍රිය රූපය. ඒ ජීවිතේන්ද්‍රිය රූපය තමයි මේ මරණයේදී නැතිවන්නේ. මරණයේදී එක භවයක් පිළිබඳ ජීවිතේන්ද්‍රිය රූපය සිඳී යනවා. දැන් එහෙම සිඳී යාමක් නැහැ නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳ. එහෙම සිඳෙන්නේ නැහැ. ඒක භව පරියාපන්නස්ස ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ මරණං කියා දැක්වෙන්නේ මේ රූප ජීවිතේන්ද්‍රියේ සිඳී යාම. එක භවයක් පිළිබඳ රූප ජීවිතේන්ද්‍රිය. එක භවයක් පිළිබඳ ඒ රූප ජීවිතේන්ද්‍රිය නැත්තම් කර්මයෙන් උපදවන මේ රූප පිළිබඳ වූ ජීවිතේන්ද්‍රියේ සිඳී යාම. ඒ කියන්නේ මේ ජීවිතේන්ද්‍රියේ ඉපදීම නවතිනවා. උපදින්නේ නැහැ. එහෙම ඒ ඉපදීම නැතුව ගියා. ඒ වගේම උපන් එක අවසන් වෙනවා. ඒකේ අවසානයේ සිදු වෙනවා. ඒ අවසානයේ සිදුවන්නේ චුතිසිතේ භංගයත් සමග. අන්න ඒකයි ඒ ජීවිතේන්ද්‍රිය රූපයාගේ සිඳී යාම. ඒ සිඳී යාමෙන් වනුයේ කුමක්ද? ලෝකයා අප කතා කරන අර සම්මුති මරණය. කෙනෙක් මැරුණායි කියලා කියන්නේ ඒ සිඳී යාම හේතු කොට. නාම ජීවිතේන්ද්‍රියට එහෙම දෙයක් වෙන්නේ නැහැ. නාම ජීවිතේන්ද්‍රිය හැම සිතක් පාසාම ලැබෙන එකක්. දැන් කර්මජ රූපات හැම කර්මජ රූපයක් එක්කම ලැබෙන්නේ. කර්මජ රූප. නමුත් ඒ සම්තතිය වශයෙන් ඒ ඇතිවන ඒ කර්මජ රූප චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී අන්තිම වරට ඇතිවන්නා වූ ඒ චුතියේ සිට ආපසු ගන්නාම 17 වන සිතට ගැනෙන ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී කර්මජ රූප ඉපදී තිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉපදීම නවතිනවයි කියලා අප ඉගෙන ගත්තේ. අනේ තිතික්ෂණෙහි සිට කර්මජ රූප ඉපදීම නවතිනවයි කියන එකෙන් මොකක්ද අපි තේරුම් ගන්නේ? මේ ජීවිතේන්ද්‍රියත් ඉපදීම නවතිනවා තිතියෙහි පටන්. ඒ 17 වන චුතියේ සිට ආපසු ගණන විට 17 වන සිතවන ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී ජීවිතේන්ද්‍රිය රූපයත් සහිත වූ කර්මජ රූප උපදිනවා. තිතියේ පටන් කර්මජ රූප උපදින්නේ නැහැ. උපන් කර්මජ රූප අර 17 වන සිතේ උත්පාදක්ෂණෙහිදී උපන් කර්මජ රූප තමා ඒවාට අයත් ආයු කාලය ගත කරමින් පැවතගෙන යන්නේ චුතිය දක්වා. චුතිය වන විට චුතියේ භංගය කියන චුතිසිතේ භංගක්ෂණයේදී ඒ කර්මජ රූපයන්ගේද භංගක්ෂණය වෙනවා. චුතිසිතේ භංගයේ කර්මජ රූපයන්ගේද භංගක්ෂණය. ඒ භංගක්ෂණය මේ භවයේ පිළිබඳ වූ අවසානය. මේ භවයේ පිළිබඳ වූ අවසානය. ඒ ජීවිතේන්ද්‍රිය සහිත වූ කර්මජ සියල්ලම රූප සියල්ලම ඉපදීම නවතින. ඒ කියන්නේ ඊට පස්සේ ඒ පරම්පරාවම සිඳිලා යනවා. සිඳිලා. නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳව එබඳු තත්වයක් නැtei කීවේ ඒ නාම ජීවිතේන්ද්‍රිය හැම සිතකම තිබෙනවානේ. එතකොට චුතිසිතෙත් තිබෙනවා නාම ජීවිතේන්ද්‍රිය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රියන් මනසිකාර උච්චේති. සත්‍තිමේ චේතසිකා සබ්බචිත්ත සාධාරණා නාම කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන් අතුරෙන් එකක් වන ජීවිතේන්ද්‍රිය චෛතසිකය නාම ජීවිතේන්ද්‍රිය චුතිසිතත් සමගත් ලැබෙනවා. චුතිසිතත් ඊළඟට චුතියට අනුතුරුව ලැබෙන්නේ මේ භවය පිළිබඳ අන්තිම සිත චුතිසිත.
ඒක මේ භවයේ ඊට පස්සේ මේ භවයේ පැවැත්මක් නැහැ. ඒ පැවැත්ම අවසන්නා. ඊළඟ භවයේ ආරම්භය පටිසන්ධියෙන්. පටිසන්ධිසිතේ කීවේ මේ ත්‍ෘතියට අනුතුරුව උපදනා වූ සිත. ඒ සිතේද තිබෙනවා ජීවිතේන්ද්‍රිය. ඒ නිසා ජීවිතේන්ද්‍රියෙහි සිඳී යාමක් වන්නේ නැහැ. නාම ජීවිතේන්ද්‍රියෙහි සිඳී යාමක් වන්නේ නැහැ. රූප ජීවිතේන්ද්‍රියෙහි සිඳී යාම වනවා එක භවයක් පිළිබඳ. මක්නිසාද කියන්නේ ඒ භවය ලබා දීම වශයෙන් ඉදිරිපත් වූ කර්මයෙන් හට ගන්නන ලද උපදවන ලද කර්මජ රූපයි ඒ භවය තුලදී ලැබෙන්නේ. එතකොට ඒ කර්මයෙන් ලබා දුන්න භවය අවසන් වෙනවා. ඒ භවයේ ත්‍ෘතියත් සමග. ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය ඒ කර්මයෙන්ම නෙවෙයි වෙන කර්මයකින් ලබා දෙන්නේ. වෙන කර්ම. ඒ වෙන කර්මයකින් උපදවන විපාක ස්කන්ධයකුත් ඒ රූප ඇති භවයක නම් කර්මජ රූපත් උපදවන්නේ. ඒ මේ කර්මයට සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒ රූප මේ රූප වලට කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙම තිබෙනවා සම්බන්ධයක් දක්වනවා නම් තිබෙන්නේ මේ නොසිඳ පැවතගෙන යන චිත්ත පරම්පරාවේ තිබෙන සම්බන්ධය පමණයි. සිතේ එක විදිහක සම්බන්ධයක් තිබෙනවා චිත්ත පරම්පරාව වශයෙන් ගත්තම චුතිසිතේ අනන්තර සමානන්තර නත්ති විගත ආදී ඒ ප්‍රත්‍යයන්ගේ උපකාරය ලැබයි ප්‍රතිසන්දිසිත ලැබෙනවා. රූපයෙන් මෙතන ඇති වුණු රූප මෙතෙන්දිම සිඳිලා නිසා මේ රූප වලින් ලැබෙන අනන්තර සමානන්තර ආදී ප්‍රත්‍ය නැහැ. මේ රූප මෙතනම ඉවරයි. ඒ මෙතන හට ගන්නා සිද්ධ එහාට යනවා නෙවෙයි. ඒක තේරුම් ගන්නට ඕන. සිත වුණත් යන්නේ නැහැ. සිත වුණා. තියෙන්නේ මේ දැන් සිතක් හට ගන්නවා ඊළඟට තව සිතක් හට ගන්නවා ඊළඟට තව සිතක් හට ගන්නවා. ඒ හට ගන්න එකක් නැති වුණාම දැන් සිතේ කියන එක තේරුම් ගන්නට හොඳම ලේසි විදිහ තමයි මේ ක්‍රියාවල తත්වය තේරුම් ගැනීම. ක්‍රියාවෝ කියන්නේ බොහෝ වේලා තිබෙන ඒවා නෙවෙයි. ක්‍රියාව කියන්නේ බොහෝම ක්ෂණික එක. ක්‍රියාව. අපි බොහෝ විට එක ක්‍රියාවක් කියලා ගන්නේ වෙන වූ ක්‍රියාවලක්. වෙන වූ ක්‍රියාවලක් ඒ ක්‍රියාවන් වෙන් කර ගන්නට බැරිව අපි මහා එක ක්‍රියාවක් සේ ගන්න. නමුත් ක්‍රියාවෝය කියන ඒවා වැඩි වෙලා තියෙන ඒවා නෙවෙයි. බොහෝම වේගවත් ඉක්මන්. දැන් ඒ ක්‍රියා වක්සේ ගත යුතුයි සිත. එතකොට ක්‍රියා දෙකක් නා. ක්‍රියා දෙකක් කියන්නේ එකකට නෙවෙයි. නේ? ක්‍රියා දෙකක් කියන්නේ එකකට නෙවෙයිනේ. දෙකක්. ක්‍රියා තුනක් කියන්නේ එකක් නෙවෙයි තුනක්. ඒ වගේ සලකන විට සිතක් කියන්නේ එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඉවර වෙන්නට ඕනේ නැත්නම් ඒ ක්‍රියාවට අනුතුරුවයි ඊළඟ ක්‍රියාවක්. සිත ඒ බඳු ක්‍රියා මාත්‍රසේ සලකන්නට ඕනේ. එතකොට තේරුම් ගත හැකි මේ එක ක්‍රියාවක් අවසානයේදී ඊළඟ ක්‍රියාව. හැබැයි අතරක් ඇති නොවන පරිදි අනන්තර අනේ එහෙම ඒ తත්වයේ ඇති මේ චිත්තයන්ගේ තියෙන සම්බන්ධය. චුතිය කියන්නේ එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව අවසානයේදී පටිසන්ධිය කියන අනිත් ක්‍රියාවක්. චුතියම පටිසන්ධිය නෙවෙයි, පටිසන්ධිය චුතියක් නෙවෙයි. ක්‍රියා දෙකක්. නමුත් ඒ ක්‍රියා දෙක සම්බන්ධය එක සම්තතියකට. ඒක විදිහකින් ගන්න විට මොකද්ද සම්තතිය? චිත්ත සම්තතිය. චිත්ත සම්තතිය. අන්න ඒ චිත්ත සම්තතිය වශයෙන් ගන්නා විට ඒ චිත්ත සම්පතියෙහි එක හැම සිතකම ඇතිවන ධර්මයක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. එහි සිඳී යාමක් වන්නේ නැහැ අතරතුරේදී. එහි සිඳී යාම වන්නේ කවදද? අනුපාදා පරිනිර්වාණය කියන රහතන් වහන්සේගේ චුතියෙහිදී. රහතන් වහන්සේගේ චුතිය සිදුවන්නේ යම් අවස්ථාවකදීද අන්න ඒ චුතිසිතේ තමා අන්තිමටම ඇතිවන
නාම ජීවිතේන්ද්‍රිය ඇතිව නැතිවන්නේ. ඊට පස්සේ ඒ නාම ජීවිතේන්ද්‍රිය සහිත වූ චෛතසික ඒ චෛතසිකයන්ගෙන් යුක්ත වූ සිතක් කියන මේවා ඉපදීමක් නැහැ. අනේ රූප ජීවිතේන්ද්‍රයයි නාම ජීවිතේන්ද්‍රයයි කියන මේ දෙක පිළිබඳ එහෙම තේරුම් ගන්න. ඒ නිසා තමයි එක භවයක් පිළිබඳ වූ රූප ජීවිතේන්ද්‍රයේ සිඳී යාම මරණය කිව්ව මිසක නාම ජීවිතේන්ද්‍රයේ සිඳී යාමක් ගැන කතා කළේ නැහැ. අපි එතකින් අද නවත්තමු. අනිත් දවසේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්ද්‍රිය විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්ද්‍රිය විච්ඡේතනං භූතියා සබ්බේ ධම්මානත්තා යදා පඤ්ඤාය පස්සී යතෙන්ද්‍රිය විච්ඡේතනං භූතියා දුක්ඛප්පත්තා දුක්ඛා භවපත්තා දුක්ඛය සුඛප්පත්තා දුක්ඛා උපපත්තේ පාරමී ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤං විද්වා සංඝක්ඛං ස්ථාපනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤං විද්වා සංඝක්ඛං ස්ථාපනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤං විද්වා බුද්ධයන් සුවං පදං